නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්කිරුගුවන් විදුලිය ඔස්සේ විවේකී ඉරිදා දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරමින් ඉතාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඔබ දන්නවා ජීවිතේ ඊටාම ස්වල්ප කාරණාවක්. ඒ පිළිබඳව සහතිකයක් පනවන්න ඒ පිළිබඳව නිශ්චිත මේ ආයුෂ කාලයක් මෙපමණයි ආදි වශයෙන් යම්කිසි පැනවීමක් කරන්න අපි කිසිවෙකුට හැකියාවක් නැහැ. ඉතින් අපේ රැකවරණයේ තියෙන තුනුරුවන් පාමුලට පැමිණ ජීවිතයේ ධර්මයෙන්ම අර්ථවත් කර ගැනීමයි. ඉතින් ඒ සඳහා අද දවසෙත් ඔබට දුර්ලභ අවස්ථාවක් යෙදෙනවා. පින්වන්ත හැම දිනාටම ආරාධනා කරනවා ශ්‍රද්ධා රූපවාහිනිය අභියස, ඒ වගේම ලක්විරුගන් විදුලිය අභියස රැඳෙමින් සීල භාවනා වැඩසටහන සමග ඒකරාශී වෙන්න කියලා. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසේත් සීල භාවනා පින්කම ආරම්භ කරමින් උතුම් ධර්මානුශාසනාව ඒ වගේම උදෑසන භාවනාව පිණිස පින්වන්ත මහ සංඝරුවන වැඩමවන්නට යෙදුණා. අපි හැම දිනම අපට අනුකම්පාවෙන් වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද මේ වැඩසටහනේ සදැහැති දායකත්වයේ පිළිබඳව දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් චාමලී හෙට්ටිආරච්චි මහත්මිය විසින්. ඉතින් මේ පින්වත් මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් කැටුව සූදානම් සීල භාවනා වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අපට අවස්ථාව දෙන්නේ ආජීව අෂ්ටමක සීලය සමාදන් වීමට. අපි ඒ පිණිස අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් නැමද නැවත ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට උතුම් සීලෙහි පිහිටවා උතුම් ධර්මානුශාසනාව සිදු කරන සේක්වා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. කවුරුත් මාත් සමගම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. ආජීවට්ටමක සීලය සමාදන් වෙන්න කවුරුත් මං කියවට පස්සේ කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කේලාම් කීමෙන් වැළකීම නම් වූ කේලාම් කීමෙන් වැළකීම නම් වූ
සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පරුස වචන කීමෙන් වැළකීම නම් වූ පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකෙන් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු 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 කියන මාත් සමගම නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ ගෞරවනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේ තියෙනවා බබලන දේවල්. දැන් අපි ගත්තොත් එහෙම සූර්යයා බබලනවා. හැබැයි ඒ සූර්යයා බබලන්නේ අනිකුත් වලාකුළු වලින් දූවිලි වලින් මිදුනහම විවෘත වුණාම. ඒ වගේම චන්ද්‍රයා බබලනවා. ඒ බබලන්නේත් වලාකුළු වලින් දූවිලි වලින් අනිකුත් ආවරණ වලින් මිදුනහම බබලනවා. ඒ වගේම තමයි තථාගතක් පවේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ තථාගතයන් වහන්සේ නමකගේ ධර්මයත් ආන් ඒ වගේ විවෘත වුණාම බබලනවා. විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. ඒ ධර්මයේ සංගවාගෙන සිටියාම බබලන දෙයක් නෙමෙයි. විවෘත වූ විටයි බබලන්නේ. එතකොට මේ විවෘත වුණාම බබලන ධර්මය මොකද්ද? ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකේ විවෘත වෙන්න තමයි බබලන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කතා කරද්දී, ඒ චතුරාර්ය සත්‍ය ගැන ශ්‍රවණය කරද්දී, ඒ චතුරාර්ය සත්‍ය ගැන කියවද්දී, ඒ වගේම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගනිද්දී විවෘත වෙද්දී තමයි බබලන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ගැන කතා නොකිරීමෙන් නෙමෙයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකේ විවෘත වෙන්නේ පින්වත්නි
බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකදී පමණයි. බුදුරජාණන් වහන්සේ නමක් විතරයි මේ ලෝකයට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන විස්තර කරන්නේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ආචික්ඛනා දේශනා කරනවා. ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි දේශනා කරනවා. පඤ්ඤපනා බුදුරජාණන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ නමක් ඒ චතුරාර්ය සත්‍ය පනවනවා. මෙයයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. පට්ඨපනා පිහිටුවා තබනවා. මෙයයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා පිහිටුවා තබනවා මේ ලෝකේ. විවරණා විවෘත කරනවා මේ ලෝකයට. ඒ වගේම තමයි විභජනා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන බෙදා විස්තර කරනවා. උත්තානී කම්මං අතිශයින්ම ප්‍රකට කරනවා මේ ලෝකයට. එතකොට මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්නේ, පනවන්නේ, පිහිටුවන්නේ මේ ලෝකේ චතුරාර්ය සත්‍ය මෙයයි කියලා විවර කරලා පෙන්වන්නේ, විග්‍රහ කරන්නේ, අතිශයින්ම ප්‍රකට කරවන්නේ තථාගත වූ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. එතකොට මේ බුද්ධ ශාසනයකදී විතරයි එහෙනම් දෙවි මිනිසුන්ට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ශ්‍රවණය කරන්න, කියවන්න, ඒ වගේම විශේෂයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව තියෙන්නේ බුද්ධ ශාසනයකදී විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ නැත්තම් කෙනෙක් ඒ කෙනා ඉන්නේ අඳුරේ. ඒ කෙනා ඉන්න අඳුර මෙන්න මෙපමණ අඳුරකින් මෙයා ඉන්නේ කියලා කියන්න බැරි අඳුරක්. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි කෙනාගේ හිත ගැන බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඉර පායලත් නැති අවස්ථාවක, හඳ පායලත් නැති වෙන කිසිම ආලෝකයක් නැති අවස්ථාවක යම් කිසි අඳුරක් තියෙනවද? ඊට වඩා භයානක අඳුරක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත නැති කෙනෙකුගේ හිතේ තියෙන්නේ. එතකොට මේ භයානක අඳුරේ ජීවත් වෙන පිරිසට ආලෝකය ගැන කිව්වට තේරෙන්නේ නැහැ. බොහෝ පිරිසක් ඒක විශ්වාස කරන්නේ නැහැ. මෙහෙම ආලෝකයේ සහිත යම් කිසි දෙයක් තියෙනවා කියලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි මේ ලෝකයට ආලෝකය උපදින්නේ. ධම්සප්පවතුම් සූත්‍රයේ තියෙනවානේ ආලෝකෝ උදපාදි. ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශයෙන් තමයි, ඒ ප්‍රකාශයෙන් පස්සේ තමයි මේ ලෝකයට ආලෝකය උපදින්නේ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම කියන අවිද්‍යා අන්ධකාරය, ඝන අන්ධකාරය දුරු කරලා ආලෝකය ගෙන දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයෙන්. ඒ නිසා ආන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුකෙන් නිදහස් වෙන මඟ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ නිවන් මඟ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ආන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ කොහොමද? මෙන්න මේ ටික පුරුදු කරගන්න, මෙන්න මේවා දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් කරපු දේශනාව තමයි මේ නිවන් මඟ කියලා අපි කියන්නේ. එතකොට නිවන කියලා කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා රාගය නිවී යෑම. මේ අපි එදිනෙදා මේ දැවෙන රාගය, පීඩා විඳින රාගයෙන් නිදහස් වීම නිවන කියලා කියන්නේ. ද්වේෂය නිවී යෑම. අපි එදිනෙදා මේ පීඩා විඳින, දුක් විඳින, නොඒක ආකාරයේ අකුසල් කර්ම රැස් කරගන්න ද්වේෂය දුරු කර දැමීම තමයි නිවන කියලා කියන්නේ. මෝහය නිවා දැමීම. අපි එදිනෙදා මේ දුක් විඳින, පීඩා විඳින, අකුසල් කර්ම රැස් වෙන මෝහයෙන් හිත නිදහස් කර ගැනීම තමයි නිවන කියලා කියන්නේ. එතකොට මේ නිවන් මඟ ගැන
හරියටම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රවණය කරලා ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ නිවන් මඟ ගැන කියලා දෙනවා. හැබැයි මේ ලෝකෙට ඉස්සල්ලාම නිවන් මඟ ගැන කියලා දුන්නේ, මේ නිවන් මඟ විවෘත කරගත්තේ තථාගතෝ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ තථාගතෝ බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ ගැන අවබෝධ කරගෙන දේශනා කළාට පස්සේ ඒ නිවන් මඟ වැරදි කියලා කරුණු සහිතව කෙනෙකුට කියන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම අද කාලේ නිවන් මඟ ගැන නොයේක් ප්‍රකාශ කරනවා. නිවන් මඟ ගැන නොයේක් විග්‍රහ කරන පිරිස ඉන්නවා. මෙයයි නිවන් මඟ කියලා නොයේක් විදිහට ප්‍රකාශ කරන පින්වත් පිරිස ඉන්නවා. හැබැයි ඒ පිරිස අතරින් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට නිවන් මඟ පෙන්වලා දෙනව නම් විතරයි අපිට ඒ කියන නිවනටපත් වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ ලෝකේ ප්‍රායෝගිකව ඉස්සල්ලාම මේ නිවන් මඟ ගවේෂණය කරලා හොයාගෙන නිවනටපත් උනේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඒ ගැන අත්දැකීම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒක සොයාගෙන ගියේ කොහොමද තමන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා ඒ නිවන් මඟ අවබෝධ කරගන්න මොනවද අවශ්‍ය කරන දේවල්, මොනවද දුරු කරන්න ඕන දේවල් කියලා අවබෝධ කරගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ අවබෝධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙයයි නිවන් මඟ කියලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හැර වෙන විදිහකට නිවන් මඟ පෙන්නනවා නම් ඒ නිවන් මඟ ඒ කියලා දෙන නිවන් මඟ අපි හැසිරුණා කියලා පුරුදු කළා කියලා භාගතුන් වහන්සේ වදාළ විදිහට නිවනටපත් වෙන්න බෑ. ඉතින් පින්වත්නි, අද මේ කියලා දෙන සූත්‍රයේදී කරුණු කීපයක් සඳහන් වෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, මේ කරුණු හතෙන් සමන්විත යම්කිසි කෙනෙක් ඉන්නවා නම් වැඩිකල් නොයාම, බොහෝ කල් යන්නේ නැහැ. වැඩිකල් නොයාම ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරන්නේය. ඒතර කවුද මේ කියලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු හතක් තියෙනවා. කවුරු හරි කෙනෙක් මෙන්න මේ කරුණු හත පුරුදු කරනවා නම් ආන් ඒ කෙනා වැඩි කල නොයාම, බොහෝ කල නොයාම ආශ්‍රවක්ෂය කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සසර ගමනෙන් නිදහස් වෙනවා. මේ සූත්‍රයේ නම සත්ත ධම්ම සූත්‍රය. දහම් කරුණු හතක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඔබ මේ සූත්‍රය කියවන්න කැමති නම් අංගුත්තර නිකාය 4 කියන පොත් වහන්සේගේ තමයි මේ සූත්‍රය අඩංගු වෙන්නේ. සත්ත ධම්ම සූත්‍රය. දහම් කරුණු හතක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. දැන් එතකොට ඔබට මතකයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පටන් ගත්තේ මෙන්න මේ කරුණු හත කෙනෙක් ළඟ තියෙනවා නම් එයා බොහෝ කල් යන්නේ නැතුවම ධර්මය අවබෝධ කරනවා. එතකොට දැන් අද කාලේ පිරිස් ඉන්නවනේ ඉක්මනට ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා හොයන පිරිස්. ඉක්මනට කරගන්න ඕනේ කියලා හොයන පිරිස් ඉන්නවනේ. එහෙනම් දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයේ තියෙනවා වැඩිකල් නොයාම ධර්මය අවබෝධ කරන්න නම් මේ කරුණු හත තමයි පුරුදු කරගන්න ඕනේ. මේ කරුණු හත පුරුදු කරගත්තොත් වැඩිකල් යන්නේ නැහැ ධර්මය අවබෝධ කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට මේ දහම් කරුණු හත කියලා දෙනවා. ඉස්සල්ලාම කරුණ ඔන්න වැඩිකල් නොයා ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට අවශ්‍ය නම් ඉස්සල්ලාම තියෙන්න ඕන කරුණ තමයි ශ්‍රද්ධාව. මොකක්ද ඉස්සල්ලාම තියෙන්න ඕන කරුණ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන නොසැලෙන ප්‍රසාදයක් තියෙන්න ඕනේ. එතනින් තමයි ඉක්මනට මේ නිවන් මඟ අවබෝධ කරගන්න නම්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම්, වැඩිකල් නොයා මේක අවබෝධ කරගන්න නම් ඉස්සල්ලාම පටන් ගන්න ඕන කරුණ තමයි ශ්‍රද්ධාව. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන
අපේ හිතේ පවතින නොසෙල්වෙන ප්‍රසාදය. ඔන්න පළවෙනි කරුණ. එතකොට අපි දන්නවා මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බුදුරජාණන් වහන්සේගේ බාහිර ශරීරයේ දැකලා ඒකට පහදෙන එකක් ගැන නෙමෙයි. දැන් ඔබට මතක ඇති අර වක්කලී කියලා ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ බාහිර ශරීරයට පැහැදුනේ. බුද්ධ ශාසනයේ පැවතුනේ බුදුරජාණන් වහන්සේව දකින්න. ධර්මය අවබෝධ කරන්න බැරි වුණා. අන්තිමට මේ වක්කලී ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා වක්කලී හරියටම මාව දකින්න ඕන නම් තථාගතයන් වහන්සේව හරියටම දකින්න ඕන නම් ධර්මයේ දකින්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ආන් එයා තමයි හරියටම මම කවුද කියලා අවබෝධ කරගත්තේ. තේරුම් ගත්තේ. එතකොට එහෙනම් අපි කරන්න ඕනේ මේ ධර්මයේ දකින්නයි උත්සාහ කරන්න ඕනේ. ආන්ගේ ධර්මයේ දකිද්දී තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ සසර පුරාවට ප්‍රඥාවෙන් අග්‍රේසර වෙන්න පෙරුම්දම් පුරාගෙන ආපු කෙනා. ඒ පෙරුම්දම් පුරාගෙන ආපු කෙනා මේ මනුස්ස ලෝකෙ ඉපදිලා බ්‍රාහ්මණ කුලයක උසස් කුලයක ඉපදිලා හැබැයි සරණ ගිහිල්ලා හිටියේ මේ බ්‍රාහ්මණ කෙනෙක්ව සංජය කියලා පිරිවැජියෙක්. එයා ළඟ තමයි මේ බණ අහා හිටියේ. එතකොට අස්සජි මහරහතන් වහන්සේගෙන් මේ බණපදය අහනකන් යම් දවසකදී අස්සජි මහරහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ වදාළ බණපදයක් අහන්න ලැබුණේ ආන් එදා තමයි සාරිපුත්තයන් වහන්සේ සෝවාන් වුණේ. එතකොට එහෙනම් පින්වත්නි අපිට පැහැදිලි මේ ශ්‍රද්ධාව ඇති වෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කරුණ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම ශ්‍රද්ධර්ම ශ්‍රවණේ නැත්තම් එයා පැහැදිලා ඉන්නේ බුදුරජාන් වහන්සේගේ රූපයට. බාහිර දේවල් වලට තමයි පැහැදිලා තියෙන්නේ. හැබැයි සද්ධර්ම ශ්‍රවණය කරනකොට තමයි එයා කවුද බුදුරජාණන් වහන්සේ කියලා හරියට හඳුනගන්නේ. අන්න එතකොට තමයි එයාට අවස්ථාව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හරියටම පැහැදීම ඇති කරගන්න. එතකොට එහෙනම් මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන්. කල්යාණ මිත්‍රයෙක් ඉන්න එකේ අපිට තියෙන ලොකුම වාසිය, ලොකුම ප්‍රයෝජනය, ආනිශංසය තමයි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අපිට අහන්න ලැබීම. ආන්ගේ අහන්න ලැබෙනකොට තමයි අපි ශ්‍රවණය කරනකොට තමයි අපේ හිත තුළ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදින්නේ. ආන්ගේ උපදින ශ්‍රද්ධාව නිසා තමයි එයා මේ ධර්ම මාර්ගයේ ඉක්මනින් නිවන් අවබෝධ කරන මාර්ගයට පැමිණෙන්නේ. ශ්‍රද්ධාව නැත්තම් බෑ. දැන් ඔබ දන්නවනේ මේ වෙනකොට ඔබ දන්නවා ශ්‍රද්ධාව ආකාර දෙකකින් තියෙනවා. අමූලිකා ශ්‍රද්ධාව කියලා තියෙනවා. මුලක් නෑ මේ ශ්‍රද්ධාවට. මුල් බැසගෙන පිහිටපු ශ්‍රද්ධාවක් නෙමෙයි ඒක. අපිට තිබිය යුතු ශ්‍රද්ධාව තමයි ආකාරවතී ශ්‍රද්ධාව. මුල් බැසගෙන ඉන්ද්‍රකීලයක් වගේ පිහිටපු ශ්‍රද්ධාව. එතකොට මේ ඉන්ද්‍රකීලයක් වගේ පිහිටපු ශ්‍රද්ධාව ඇති වෙන්න නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ධර්ම ශ්‍රවණයෙන් පමණයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට විශ්වාසය ඇති වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ වදාලා දැන් අපි දන්නවා මේ ලෝකේ නොඑක් සත්ව කොට්ඨාස ඉන්නවා. ඒ සත්ව කොට්ඨාස අතර ඉන්නවා අපදාවා පාද රහිත සත්වයෝ ඉන්නවා. දිපදාවා පාද දෙකක් තියෙන සත්වයෝ ඉන්නවා. චතුප්පදාවා පාද හතරක් තියෙන සත්වයෝ ඉන්නවා. බහුපදාවා බොහෝ පායති සත්වයෝ ඉන්නවා. ඒ වගේම මේ ඉන්න සත්ව කොට්ටාස අතර තවදුරටත් ඉන්නවා සංඤිනෝවා. හඳුනා ගැනීමක් ප්‍රකට සත්වයෝ ඉන්නවා. අසංඤිනෝවා. හඳුනා ගැනීමක් ප්‍රකට නැති සත්වයෝත් ඉන්නවා.
රූපිනෝවා අරූපිනෝවා. රූපය ප්‍රකට සත්‍යවත් ඉන්නවා, රූපය ප්‍රකට නැති සත්‍යවත් ඉන්නවා. එතකොට මේ සියලු සත්ව කොට්ඨාස ගත්තොත් දැන් මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය මේ සියලු ලෝක අතර ගත්තොත් එකම එක පුද්ගලයෙක් ඉන්නවා ශ්‍රේෂ්ඨ. තථාගතෝ තේසං අග්ගමක්ඛායති. තථාගතෝ බුදුරජාණන් වහන්සේ තමයි ඒ සියලු සත්ව කොට්ඨාස අතර, මනුෂ්‍යයන් අතර, දෙවිවරු අතර, බ්‍රහ්මයෝ අතර මේ සියලු සත්ව කොට්ඨාස අතර තථාගතෝ තේසං අග්ගමක්ඛායති. තථාගතෝ බුදුරජාණන් වහන්සේ තමයි ඒ සියලු දෙනා අතර අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් ඒ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනා නම් අග්ගේතේ පසන්න. ඒගොල්ලෝ පැහැදුනේ අග්‍ර දෙයකට. දැන් අපි පහදින්නේ සමහරක් වෙලාවට නළු නිලියන්ට පහදිනවා. ගායක ගායිකාවන්ට පහදිනවා. අපි මේ පහදිනවනේ, හිතේ පැහැදීමක් ඇති වෙනවනේ. ඒ පැහැදීම ඇති වෙන පිරිස අතරින් අග්‍රම කෙනා තමයි, ශ්‍රේෂ්ඨම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. තථාගතෝ තේසං අග්ගමක්ඛායති. ඒ සියලු දෙනා අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුනා නම් කෙනෙක්, අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරේ කෙනෙක් පැහැදුනා නම් එයාට අග්‍ර වූ විපාකයක් සැලසෙනවා. බලන්න අග්‍ර වූ විපාකය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා, සක්විති රජ කෙනෙක් මේ ලෝකයේ උපදිනවා. බොහෝ කාලවලට පස්සේ සක්විති රජ කෙනෙක් උපදිනවා. අපි දන්නවා ඒ සක්විති රජතුමාටත් මහා පුරුෂ ලක්ෂණ 32ම පිහිටනවා ශරීරේ. ඒකට මහා පින්වන්තයෙක් මේ සක්විති රජතුමා කියන්නේ. ඒ වගේම මාණික්‍ය රත්න 7ක් තියෙනවා. මේ මුළු ලෝකෙම පාලනය කරන එකම රජ කෙනා. ඒ රජතුමා මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ ධර්මතාවයක් විදිහට පංචශීල ප්‍රතිපදාවෙන්. මේ තිසරණ සහිත පංචශීලයක් නෙමෙයි, ධර්මතාවයක් විදිහට පංචශීල ප්‍රතිපදාවෙන් තමයි මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ. එතකොට මේ විදිහට පංචශීලයෙන් ධාර්මිකව ලෝකේ පාලනය කරපු නිසා ඒ රැස් කරගන්න පිනෙන් උපදිනවා දිව්‍ය ලෝකේ. දැන් මේ සක්විති රජතුමාට බුදු කෙනෙක් මුණ ගැහුනේ නැහැ. හැබැයි මහා පින්වන්ත කෙනෙක්. ඔන්න බුදු කෙනෙක් පහළ වෙච්ච උගේ හිඟන මිනිස්සෙක් ඉන්නවා. අර සක්විති රජතුමා වගේ ඉන්න තැනක් නැහැ. මාලිගාවල් නැහැ. කණ්ඩ බොණ්ඩ ප්‍රණීත ආහාර නැහැ. බොහොම දුකසේ මොනවා හරි කාම ටිකක් හොයාගෙන කන්න තියෙන්නේ. අඳින්න පැනඳින්න සක්විති රජතුමාට වගේ හොඳ ඇඳුම් පැනඳුම් නැහැ. කසී සලු වලින් කරපු. වැරහැලි වගේ දෙයක් ඇඳගෙන ඉන්නේ. ඥාති පිරිසක් නැහැ. ධන දාන්නේ නැහැ. පිළිගැනීමක් නැහැ. බොහෝම දුකසේ පිනකින් ලැබෙන්න ඕන කිසි දෙයක් නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීම. මොකද්ද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමක් මේ හිඟන මිනිස්සයාට තියෙනවා. මෙයත් උපදිනවා දිව්‍ය ලෝකේ. දැන් අර සක්විති රජතුමත් ඉන්නවා, හිඟන මිනිස්සයත් කියලා ඉපදුනා දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙන්න දිව්‍ය ලෝකේ ආශි ඉවරලා චුත වෙද්දී සක්විති රජතුමා වෙලා හිටපු දෙවියා නිරේ උපදින්න පුළුවන්, තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන්, പ്രേත ලෝකෙ උපදින්න පුළුවන්. අර හිඟන මිනිස්සයා වෙලා හිටපු දෙවියා බුදුරජාණන් වහන්සේ වදාලා එයා උපදිනව නම් උපදින්නේ මනුස්ස ලෝකෙ. එහෙම නැත්නම් ආපහු දිව්‍ය ලෝකෙ. ඒ කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා ඒ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඇසුරු කරලා, ශ්‍රද්ධාවන්ත දෙවිවරු ඇසුරු කරලා එයා ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙනවා. අන්න ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනාට තියෙන ආරක්ෂාව. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ගැන හරි ලස්සන විස්තරයක් තියෙනවා.
දැන් අපි දන්නවනේ මේ ලෝකේ අපි හිතමු කයින් පව් කරන මිනිස්සු ඉන්නවා කියලා. සත්තු මරණ කෙනෙක් ඉන්නවා. ඒ සත්තු මරණ කෙනා එහෙම නැත්නම් හොරකම් කරන කෙනෙක්, වර්ධිකාම සේවනය කරන කෙනෙක්, එයාගේ ඒ පව් හංග ගන්න ඕනේ නේද එයා? එයා බාහිරට තමන් මෙහෙම කෙනෙක් කියලා හඳුනා ගන්න නැති වෙන්න එයා තමන් කරන පව හංග ගන්න ඕනේ. එතකොට එයා ආරක්ෂා වෙන්න තැනක් හොයන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ පාරිශුද්ධ වූ කාය සමාචාර ඇත්තාහුය. තථාගතයන් වහන්සේට, බුදුරජාණන් වහන්සේට පාරිශුද්ධ වූ ඒකාන්තයෙන් පිරිසිදු කායික ක්‍රියා තියෙන්නේ. කාය සමාචාර. සත්තු මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වර්ධිකාම සේවනයෙන් වැළකීලා පිරිසිදු කාය සමාචාර තියෙන්නේ. මාගේ මේ කාය දුස්චරිතය අන්‍යයෙකු නොදකීවා කියලා යම් කාය දුස්චරිතයක් තථාගතයෝ රකිත්නම් ආන් ඒ වගේ කාය දුස්චරිතයක් තථාගතයන් වහන්සේට නැහැ. අනේ මේ අසවල් පිරිස විසින් මාව රකින්න ඕනේ මේ අනිත් පිරිසට මේක පේන්නේ නැති වෙන්න. මගේ මේ කාය දුස්චරිතේ අනිත් කට්ටියට පේන්නේ නැති වෙන්න මාව කවුරු හරි රකින්න ඕනේ කියලා එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේට නැහැ. ඇයි තථාගතයන් වහන්සේට ඒකාන්ත පිරිසිදු කාය සමාචාර තියෙන්නේ. තථාගතයන් වහන්සේට පාරිශුද්ධ වූ වචී සමාචාර ඇත්තාහුය. භාගතුන් වහන්සේගේ මේ කතා කරන වචන ඒකාන්තයෙන් පිරිසිදු වචන කතා කරන්නේ. ඒ නිසා කාය වචී දුස්චරිතය කරන කෙනෙක් මාගේ මේ වචී දුස්චරිතය යම් කිසි කෙනෙක් මාව රකින්න ඕනේ මේකෙන් කියලා හිතනවා නම් ඒ බඳු වචී දුස්චරිතයක් බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ නිසා ආරක්ෂා කරන්න ඕනේ කියලා කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේව. ඒ වගේම තමයි මහණෙනි තථාගතයන් පාරිශුද්ධ වූ මනෝ සමාචාරයතාවුය. මනසින් පවා, කයෙන් වචනෙන් විතරක් නෙමෙයි, මනසින් පවා ඒකාන්ත පිරිසිදුයි. ඒ නිසා මාගේ මම මේ හිතන දේවල් කවුරු හරි දකි. ඒ නිසා මාව රකින්න ඕනි කවුරු හරි කියලා කෙනෙක් හිතනවා නම් එබඳු මනෝ සමාචාරයක් බුදුරජාණන් වහන්සේට නැහැ. මනසෙන් වෙන අකුසල ධර්මයක් බුදුරජාණන් වහන්සේට පවතින්නේ නැහැ මනසේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සුපරිශුද්ධ වූ ආජීවයක් තියෙනවා. ජීවන රටාව. ඒ ජීවන රටාව තුළ මාගේ මේ අපරිශුද්ධ වූ යම්කිසි ආජීවයක් තියෙනවා නම් ඒක රකින්න ඕනි කවුරු හරි කියලා එහෙම එකක් නැහැ බුදුරජාණන් වහන්සේට. තථාගතයන් වහන්සේ මිත්‍යා ආජීවෙන් වෙන් වෙලා ඉන්නේ. පිරිසිදුයි ජීවිතේ. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ තියෙනවා. ඒ ධර්මයට අපි කියන ස්වාක්ඛාතයි. ස්වාක්ඛාතයි කියලා කියන්නේ මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ මුල පටන් ගැනීම පිරිසිදුයි. මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ මැද පිරිසිදුයි. මනාකොට පිළිවෙලකට දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ අවසානයේ මෙයයි කියලා මනාකොට පිරිසිදුව දේශනා කරලා තියෙනවා. ස්වාක්ඛාතයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිවෙලකට මනාකොට දේශනා කරලා තියෙන මේ ධර්මය මේ ලෝකේ දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙන කිසිවෙකුටවත් ප්‍රකාශ කරන්න බෑ කරුණු සහිතව ඔය ධර්මයේ ස්වාක්ඛාත නැහැ කියලා. චෝදනා කරන්න බෑ. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේ නිවන් මඟ ගැන දේශනා කළා. මෙයයි නිවන් මඟ කියලා. එතකොට මේ ලෝකේ ජීවත් වෙන දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙන කිසිම කෙනෙකුටවත් ඕක නෙමෙයි නිවන් මඟ කියලා කරුණු සහිතව පෙන්වන්න බෑ. ඒතරම් අවබෝධයක් තියෙන කෙනෙක් මේ ලෝකේ නෑ. තිබ්බත් මේක නෙමෙයි නිවන් මඟ කියලා පෙන්වන්න බෑ. මොකද ඒතරම් පිරිසිදුව නිවන් මඟ දේශනා කළා තියෙන බුදුරජාණන් වහන්සේ.
ඒ වගේම තමයි මේ ආශ්‍රවක්ෂය කරලා රහතන් වහන්සේලා බවට පත් වුණා කියලා කියනවා ශ්‍රාවකයෝ. ඔහොම කිව්වට ඔහොම මේ අරහත්ත්වයට පත්වෙච්ච තමන්ගේම ප්‍රඥාවෙන් අරහත්ත්වයට පත්වෙච්ච පිරිසක් මේ ලෝකේ නැහැ කියලා කරුණු සහිතව කෙනෙකුට කියන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම ධර්මයේ ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ තරම් පාරිශුද්ධ පිරිසක්. එතකොට ආන්ගේ දේ ගැන තිසරණේ ගැන අපි පැහැදීම ඇති කර ගන්නවා නම් ආන්ගේ ශ්‍රද්ධාවම තමයි ඉක්මනින් නිවන් අවබෝධ කරන මාර්ගයට පැමිණෙන කෙනෙක් තුළ තිබිය යුතු පළවෙනි කාරණාව. එතකොට එහෙනම් පින්වත්නි ඔය විදිහට ශ්‍රද්ධාව නැත්තම් කෙනෙක් ළඟ ඒ කෙනා කොච්චර උත්සාහ කළත් කොච්චර භාවනා කරන්න උත්සාහ කළත් කොහේ ගිහිලා පුරුදු කරත් මොන විදිහට පුරුදු කරත් ශ්‍රද්ධාව කියන එක නැත්තම් එයා ධර්මය අවබෝධ කරන්නේ නැහැ. එයා ඉන්නේ මේ ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙලේ නෙමෙයි. ඒ නිසා ශ්‍රද්ධාව තියෙනවා නම් තමන් සතුටු වෙන්න තමන් ඉන්නේ ඒ ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙලේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ඉක්මනින් ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වැඩපිළිවෙලේ දෙවෙනි කාරණාව දේශනා කරනවා. දැන් බලන්න මේ සූත්‍ර දේශනා තියෙන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් මේ. සූත්‍ර පිටකයේ තියෙන කරුණු මේ. එතකොට මේ සූත්‍ර පිටකය කියලා කියන්නේ කැලල් නැතුව නිකැලල්ව රහතන් වහන්සේලාගෙන් පැවතගෙන ආපු වචන මේ. බුදුරජාන් වහන්සේගෙන් පස්සේ රහතන් වහන්සේලාගෙන් පැවතගෙන ආපු වචන මේ තියෙන්නේ සූත්‍ර පිටකයේ ත්‍රිපිටකයේ. ඊළඟ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැඩිකල් නොයාම ආශ්‍රවක්ෂය කරන්න අවශ්‍ය කරන ඊළඟ කාරණාව තමයි සීලය. එතකොට බලන්න දැන් අද කාලේ පිරිස මේ සීලය කියන එක බොහෝ වෙලාට අත්හැරිලානේ අපේ අතින්. දැන් ඔන්න හෙට එනවා පුන් 15ක පොහොය. ලංකාවේ කීයෙන් කී දෙනෙක් මේකට උපෝසත සමාදන් වෙයිද? එතකොට මේ සීලය කියලා කියන්නේ අපිට තියෙන රැකවරණයක් නේ. පංචශීලයේ ඉඳන් ඒ යම් කිසි සීලයක් අපි සමාදන් වෙලා රකින්නවා නම් අපිට තියෙන විශාලම රැකවරණයක් ඒක. එතකොට මේ නිවන් මඟ හොයාගෙන යන පිරිස අතර අපි බැලුවොත් එහෙම කීයෙන් කී දෙනෙක් සිල්වත්ද කියලා අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වේගයෙන් නිවන් මඟ හොයන පිරිස ඉන්නවා නම් ඒ පිරිස අතරින් කීයෙන් කී දෙනෙකුට මේ කරුණ තියෙනවද කියලා බැලුවොත් එහෙම සමහරක් විට ඒ කරුණ නැහැ. හැබැයි ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න මහන්සියක් ගන්නවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් කියලා දුන්නා. එළදෙනක් ඉන්නවා. කිරි අවශ්‍ය කරන මිනිසෙක් ඉන්නවා. දැන් එතකොට මේ මිනිසයාට කිරි ගන්න පුළුවන් ආකාරයේ එළදෙනක් ඉන්නවා. අවශ්‍යතාවයක් තියෙනවා එළ කිරි වල. දැන් එළදෙනක් ඉන්නවා. මේ මිනිසයා ගිහිල්ලා ඒ එළදෙනගේ අන් දෙකින් අදිනවා. කිරි දවන්න. එතකොට දැන් එළදෙනෙකුත් ඉඳලා අවශ්‍යතාවයක් තියෙනවා. අවශ්‍යතාවයට හරියන්න එළදෙනෙකුත් ඉන්නවා. හැබැයි මේ මිනිසයා කිරි දවන්නේ අන් දෙකින්. එතකොට එයාට ඒ එළකිරි ලබා ගන්න අවස්ථාවක් නැහැ. තව කෙනෙක් ඉන්නවා. එයාටත් කිරි වලින් අවශ්‍යතාවයක් තියෙනවා. එළදෙනෙකුත් ඉන්නවා. එයා එළදෙනගේ තනබුරුලින් අදිනවා ගිහිල්ලා. අන්න එයාට අවශ්‍ය විදිහට එළකිරි ලබා ගන්න පුළුවන්. දැන් අපිත් කරන්නේ බුද්ධ ශාසනයත් මේ පිරිසිදුව තියෙනවා. නිවන් මඟ පිරිසිදුව තියෙනවා. ඒ නිවන් මඟ පිරිසිදුව අහන්න ලැබෙනවා. අපි ගිහිල්ලා අදින්නේ අර එළදෙනගේ අන් දෙකෙන් වගේ. අපි පුරුදු කරන්නේ වෙන එකක්. ඒ නිසා නිවන අවශ්‍යතාවයක් තිබුණට ඒ නිවන ලබා ගන්න බෑ. ඇයි එයා පුරුදු කරන්නේ වෙනම එකක්. සීලය කියලා කියන්නේ පින්වත්නි මේ නිවන් මඟට අවශ්‍යම කරුණක්. හොඳට මතක තියාගන්න.
සීලය කියලා කියන්නේ මේ නිවන් මාර්ගට අත්‍යවශ්‍ය කරුණක්. එක තැනකදී දේශනා කරනවා මේ සීලයේ තියෙන ප්‍රයෝජනය. සීලයේ තියෙන ප්‍රයෝජනය තමයි කුසල් ධර්මයන් රඳා පවතින්නේ සීලය මත. අපි මේ උපද්දවා ගන්න කුසල් ධර්මයන්, අපි මහන්සියෙන් උපද්දවා ගන්න කුසල් ධර්මයන් රඳා පවතින්නේ සීලය මත. එතකොට මේ උපද්දවා ගන්න කුසල් ධර්මයන් රඳා පවතින්නේ දුස්සීලය ළඟ. දුස්සීල වීමත් එක්කම අර අපි උපද්දවා ගත්ත කුසල් ඔක්කොම පිරිහිලා යනවා. දැන් හිතන්න දේවදත්ත බුදුරජාණන් වහන්සේව ඝාතනය කරලා මම බුදු වෙන්න ඕනේ කියන සිතුවිල්ල ඇති වුණ යම් දවසක්ද අර තිබ්බ ඊර්ධි ප්‍රාතිහාර ඔක්කොම නැති වෙලා ගියා. පිරිහිලා යනවා. එතකොට මේ කුසලය කියන එක රඳා පවතින්න නම් සීලය අත්‍යවශ්‍ය දෙයක්. සීලය ගැන බුදුරජාන් වහන්සේ වදාළේ ඊතා කුඩා වරදේ පවා බිය දකින්න. ඊතා කුඩා වරදේ පවා බිය දකින්න. රහතන් වහන්සේ නමක් දේශනා කරනවා ඉන්දිකටු තුඩක රැඳෙන පුංචි දෙයක් වුණත් එයා දකින්න ඕනේ පුංචි වරදක් වුණත් එයා දකින්න ඕනේ වලාකුලක් වගේ. සංවර වෙන කෙනා. කියන්නේ සුළු වරදක් වුණත් දැන් අපිට නාවක පුංචි වරදක්. ඕක පොඩි දෙයක් කියලා අපි කියන්නේ අකුසල් වලට. රහතන් වහන්සේලා ප්‍රකාශ කරේ එහෙම නෙමෙයි. රහතන් වහන්සේලා ප්‍රකාශ කරේ පුංචි වරදක් වුණත් වලාකුලක් වගේ දකින්න කියලා. එතකොට තමයි එයාට මේ සීලය කියන කාරණාව, සීලය කියන ගුණය තමන් තුළ ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට සීලය කියලා කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද විතරක්ම නෙමෙයි. ඒවත් ඉක්ම වෙන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආචාර ගෝචර සම්පන්නෝ. අවතුම් පැවතුම් පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි එයා මේ සමාදන් වෙච්ච ශික්ෂාපදත් බොහොම ගෞරවයෙන් රකින්න ඕනේ. පිටුන්ත මේ පිරිසිදු සීලයක් රකින්න එකේ ආනිශංසය තමයි මේ කුසල් සහගත සීලයක්. කැලල් නැති, paludu නැති, සිදුරු නැති කුසල් සහගත පිරිසිදු සීලයක් රකින්න එකේ ආනිශංසය තමයි බුදුරජාණන් වහන්සේ වදාලා අපේ හිතට චෝදනාවක් එන්නේ නැහැ කිසිම දෙයකින්. දැන් බලන්න කෙනෙක්ගේ හිතට චෝදනා කරන්නේ තමන්ගේ කායික වශයෙන් තමන්ගේ අතින් වෙච්ච වැරදි වලින් නෙමෙයිද චෝදනා එන්නේ හිතට. තමන් කරපු වචනයෙන් කරපු වැරදි වලින් නෙමෙයිද තමන්ගේ හිතට තමන් චෝදනා වෙන්නේ. එතකොට තමන්ගේ කායික ක්‍රියා පිරිසිදුයි නම් තමන්ගේ හිතට චෝදනා ලබන එක කරුණක් නෑ. තමන්ගේ වචනය පිරිසිදුයි නම් තමන්ගේ හිතට චෝදනා කරන තව කරුණක් නෑ. විපිලිසර බව නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා පිරිසිදු සීලයක් තියෙනවා නම්. ඒකට හේතුව තමයි එයාගේ හිතට චෝදනා ලැබෙන්නේ නෑ. මම අරක කළා. මගේ අතින් මේ වැරද්ද වුණා. මේ අඩුපාඩු වුණා මගේ අතින් කියලා චෝදනා ලැබෙන්නේ නෑ එයාගේ හිතට. ඒ නිසා එයාගේ හිත විපිලිසර වෙන්නේ නෑ. ඔන්න බලන්න සීලයේ තියෙන ආනිශංසය. එතකොට දැන් විපිලිසර වෙන්නේ නැති වෙනකොට එයා භාවනාවට ඉඳගත්තත් පහසුවෙන් සිත සමාධිමත් කරගන්න පුළුවන්. ඇයි හිත විපිලිසර නෑ දැන් එයාගේ. එයාගේ හිත චෝදනා ලබන්නේ නෑ බලවත් අකුසල් වලින්. එතකොට එයා භාවනාවට ඉඳගත්තත් සුවසේ පාඩුවේ කරන්න පුළුවන් ඒක. එතකොට මේ කරුණු නැතුව කෙනෙක් කියනවා නම් සුවසේ බණ භාවනා කරන්න පුළුවන් කියලා ඒක ධර්මානුකූලව වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ වදාළ ආකාරයට වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. පරිනිර්වාණයට වඩින බුදුරජාන් වහන්සේ පවා අන්තිම මොහොතේදී පවා තථාගතයන් වහන්සේගේ දේශනාව වුණේ මහණෙනි මෙයයි සීලය. මෙයයි සමාධිය, මෙයයි ප්‍රඥාව.
සීලේ පිහිටා වඩන යම් සමාධියක් ඇද්ද ඒ සමාධිය මහත්ඵලයි මහානිසංසයි. ඒ සමාධියෙන් ඉඳන් පුරුදු කරන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ඒ ප්‍රඥාවෙන් තමයි කෙලෙස් දුරු කරන්න තියෙන්නේ කියලා. ඒතර බුදුරජාන් වහන්සේගේ දේශනාව මේ. තථාගතයන් වහන්සේගේ අවබෝධය තමයි මේ. එතකොට ඔය කරුණ විශ්වාස කරනවා කියන එක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔය බුදුරජාන් වහන්සේ මේ කියලා දෙන ධර්මයේ විශ්වාස කරන එක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් අද කාලේ ගත්තොත් එහෙම සමහරක් පිරිස් කියන්න පුරුදු වෙලා ඉන්නවා. ඕවා ලියද්දි වෙනස් වෙන්න පුළුවන්. පරපුරෙන් පරපුරට මෙහෙම එද්දි වෙනස් වෙන්න පුළුවන්. කාටද මේ චෝදනා කරන්නේ? මේ රහත් සංඝ පරපුරට මේ චෝදනා කරන්නේ. මේවා මේ ග්‍රන්ථාරූඪ කරේ පෘථග්ජන පිරිසක් නෙමෙයි. සාමාන්‍ය භික්ෂු පිරිසකුත් නෙමෙයි. රහතන් වහන්සේලා. එතකොට මේක මේ නිවන් මඟ කියන මේ කරුණු නිවන් මඟට අවශ්‍ය කරන කරුණු මේ විදිහට පැහැදිලිව පිරිසිදුව තියෙද්දි තමයි මේ පිරිස් මෙයයි නිවන් මඟ කියලා වැරදි දෙයක් අල්ලගන්නේ. එතකොට එහෙනම් මේ සමාජයේ ජීවත් වෙන පිරිස කොතරම් අවාසනාවන්තද කියලා හිතෙන්න අන්න එතනදී. මෙතරම් පිරිසිදුව මේ නිවන් මඟ තියෙද්දි. ඊළඟ කාරණාව තමයි පින්වත්නි බහුශ්‍රృత බව. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පටන් ගත්තේ මේ කියන කරුණු හතෙන් යම්කිසි කෙනෙක් සමන්විත නම් වැඩි කල නොයා ආශ්‍රවක්ෂය කරනවා කියලා. බොහෝ කල් යන්නේ නැතුව ආශ්‍රවක්ෂය කරනවා යා. එතකොට තියෙන ඕන කරුණක් තමයි බහුශ්‍රృత බව. ඒ කියන්නේ යාට පිරිසිදු දහම් දැනුමක් තියෙන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ දරාගෙන ඉන්න ඕනේ. දැන් දහම් දැනුම කිව්වට පස්සේ අපිට දෙන්න පුළුවන් සූත්‍ර දේශනා 18000ක් තියෙනවා. මේකෙන් කොච්චරවත් කීයක් නම් මතක තියාගන්නද කියලා. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ මේ බහුශ්‍රృత බව කියන එක විස්තර කරද්දී ඒකදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සුතා අහන්න, දතා ධාරණය කරගන්න, වචසා පරිචිතා වචනෙන් පුරුදු කරන්න, මනසානුපෙක්ඛිතා නුවණින් සිහි කරන්න. ඒ ධර්ම කරුණු පිළිබඳ දෘෂ්ටිය පිරිසුදු කරගන්න. ඒතකොට බහුශ්‍රృత බව කියලා කියන්නේ මේ අහලා මතක තියාගෙන ඉන්න එකක් විතරක් නෙමෙයි. බහුශ්‍රృత බව කියලා කියන්නේ ඒක නුවණින් කල්පනා කරලා වචනයෙන් පුරුදු කරලා මතක තියාගෙන ඉන්න. ඒ වගේම මේ පිළිබඳ දෘෂ්ටිය පිරිසුදු කරගත්ත කරුණක් බහුශ්‍රృత බව කියලා කියන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් අහනවා භාගතුන් වහන්සේ බහුශ්‍රృత ධර්මදරයා කියලා කියන්නේ කාටද කියලා. බහුශ්‍රృత ධර්මදරයා කියන්නේ කාටද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව යම්කිසි කෙනෙක් ඉන්නවද පදපේලි 4ක ගාතාවක් වෙන්න පුළුවන් එයා බලලා ඉගෙන ගත්තේ. කියවලා හරි අහලා හරි ඉගෙන ගත්තේ පදපේලි 4ක ගාතාවක්. ආන්ගේ ගාථාවේ තියෙන දේ භාගතුන් වහන්සේ වදාළ දේ ඒ ගාථාවෙන් උනත් බුදුරජාණන් වහන්සේ වදාළේ යමක්ද ආන්ගේ දේ පුරුදු කරන කෙනාට තමයි බහුශ්‍රృత ධර්මදරයා කියලා කියන්නේ. මොකද මේ ධර්මයේ පුරුදු කරගත්තේ නැත්නම් අපි ප්‍රයෝජනේ නැහැ. ධර්මයෙන් ගන්න පුළුවන් අවශ්‍ය කරන ප්‍රයෝජනේ ගන්න බැරි වෙනවා අපිට. දැන් ඔන්න නගරයක් තියෙනවා. ඒ නගරේ පාලනය කරන රජ කෙනෙක් ඉන්නවා. ඒ නගරේ සිවුරංග සේනාවක් ඉන්නවා. විශාල තාප්පයකින් ඒ නගරේ වට වෙලා තියෙන්නේ. බාහිර වශයෙන් නගරේ ආරක්ෂාවට අවශ්‍ය දේවල් තියෙනවා. හැබැයි මේ නගරේ ගබඩාවේ ආයුධ නැහැ. මොනවද නැත්තේ මේ නගරේ ගබඩාවේ? ආයුධ නැහැ මේ නගරේ ගබඩාවේ. සතුරු හමුදාවක් එනවා. එතකොට මේ සතුරු හමුදාව මේ නගරය අල්ලගන්න ප්‍රහාර දෙද්දී
මේ පැත්තෙන් ප්‍රහාර එල්ල කරන්න විදිහක් නෑ. ඇයි? ආයුධ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මඥානෙ බහුශ්‍රృత බව කියලා කියන්නේ ආයුධ ගබඩාව වගේ එකක්. මේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ ඉගෙනගෙන රැස් කරගෙන තියෙන ආයුධ ගබඩාව වගේ එකක් තමයි දහම් ගබඩාව කියලා කියන්නේ. ඒ කියන්න හේතුව තමයි පින්වත්නි අර සතුරු හමුදාවක් වගේ අපේ හිතට මොනවද එන්නේ? රාගය එනවා. රාග සහිත සිතුවිලි එනවා. ඒ රාග සහිත සිතුවිලි කියන අකුසල් හමුදාව එද්දී ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ මොකෙන්ද අපි? අතින් පයින් ගහලා දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න ධර්මඥානෙ තියෙන්න ඕනේ. කොහොමද මම මේක දුරු කරන විදිහට කල්පනා කරන්නේ? ඇයි ඒ බුදුරජාණන් වහන්සේ සියල්ල පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එතකොට ඒක ඉගෙනගෙන පුරුදු වෙලා තියෙන්න ඕනේ. ද්වේෂ සහගත සිතුවිලි නම් වූ අකුසල් හමුදා වෙනවා. ඒ අකුසල් හමුදා වෙද්දී ප්‍රතිප්‍රහාර එල්ල කරන්න තියෙන්න ඕනි බහුශ්‍රృత බව. ඒ වගේම ලෝභය, iriසියාව, මසුරුකම, බද්ධ වෛර නම් වූ නොයෙක් පාපී අකුසල ධර්මයන් එනවා. ඒ එන පාපී අකුසල ධර්මයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න තියෙන්නේ බහුශ්‍රృత බවයි. ඊළඟ කාරණාව තමයි බහුශ්‍රృత බව කියලා කියන්නේ මේ කියවන එකක් නෙමෙයි. දහම් කරුණු කියෝ ඉන්න එකක් නෙමෙයි. දැන් සමහර පිරිස් ඉන්න පුළුවන් මේ බණ අහලා හොඳට මේ ගිරවුට් ටික වගේ කටපාඩම් කරගෙන කියවනවා. අනිත් අයටත් කියලා දෙනවා. ඒක නෙමෙයි මේ බහුශ්‍රృత බව කියලා කියන්නේ. බහුශ්‍රృత බව කියලා කියන්නේ Tamanට අකුසල් ලෙද්දී ආන් ඒ අවස්ථාවේදී බලන්න පුළුවන් දෙයක්. බහුශ්‍රృతයිද නැද්ද කියලා. දැන් ඉන්නවා පිරිස් බොහෝ කාලයක් බණ අහලා අවුරුදු 10 15 බණ අහලා ඇහුවොත් කියනවා අපි අසවල් කාලේ ඉඳන් අසවල් අසපුව දාපු කාලේ ඉඳන් බණ ඇහුවේ. හැබැයි අකුසල් එනකොට පේනවා මේ කිහෙල් කඳන් යට කරගෙන යනවා වගේ යන්නේ. දුර්වල වෙච්ච ගහක්, දිරච්ච ගහක් කුණගක් යනකොට යට වෙලා යනවා වගේ යට වෙලා යන්නේ. එතකොට බහුශ්‍රృతයිද? ඒ අවුරුදු ගානක් තිස්සේ අහපු ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න තියෙන තැන නෙයි. ගත්තේ නෑනේ. එතකොට නම් එයාට තියෙන්නේ මොකක් විතරද? දහම් මතකයක් විතරයි තියෙන්නේ. බහුශ්‍රృత බව නෙමෙයි. ඒ නිසා පින්වත්නි ඉක්මනින් නිවන් අවබෝධ කරන්න නම් වැඩි කල් නොයා නිවන් මඟ පුරුදු කරන්න ඕන නම් නිවන් අවබෝධ කරන්න ඕන නම් තියෙන්න ඕනේ විශේෂ කරුණක් තමයි බහුශ්‍රృత බව. ඒ ධර්මයේ පුරුදු කරන එක. පුරුදු කරන්න ඕනේ මේ ධර්මයේ. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා භාවනාවේ යෙදෙන්නේ වෙයි. ඔන්න ඊළඟ කාරණාව. එතකොට මේ භාවනාවේ යෙදෙනවා කියන කාරණාව නෙමෙයි පළවෙනි කාරණාව. මේ නිවන් මඟ තුල එයා පුරුදු කරගත යුතු තව කරුණක්. භාවනා කරනවා කියන එක. භාවනා කරන්න අවශ්‍යයි අපි. භාවනා කරන්න ඕනේ මොකටද? දැන් සීලයෙන් අපිට පුළුවන්කම තියෙනවා කය පිරිසිදු කරගන්නත්, වාචසික ක්‍රියා පිරිසිදු කරගන්නත්. මේ මනසට මේ මනසේ විසිරීම දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ලෝකේ අනිත්‍යයි කියන සත්‍යය අපි ඉදිරියේ තියෙනවා. මේ වෙනස් වෙනවා, මේ ලෝකේ වෙනස් වෙනවා කියන කාරණාව අපි ඉදිරියේ තියෙන එකක්. මේ ලෝකේ දුක් සහගතයි කියන එක අපි ඉදිරියේ තියෙන එකක්. මේ අපේ වසඟේ පවත්වන්න බෑ කියන එක මේ අපිට ඉදිරියේ තියෙන එකක්. මේ දිනදා දවසේ අපිට අත්දකින්න ලැබෙන එකක්. හැබැයි ඒක තේරුම් ගන්න බැරි විදිහටම අපේ හිත විසිරිලා. විසිරින්නේ මොනවටද? දැන් මේ ඇත්ත ස්වභාවය අල්ලන්නේ නැතුව අපේ හිත අල්ලන්නේ මොනවද? පංචකාමයන්. අපේ හිත අල්ලන්නේ මේ ඇසට පේන ලස්සන ප්‍රියමනාප රූප. අපේ හිත අල්ලන්නේ මේ කනට ඇහෙන ප්‍රියමනාප ලස්සන ශබ්ද.
අපේ හිත අල්ලන්නේ මේ නාසයට දැනෙන හොඳ සුවඳ. අපේ හිත අල්ලන්නේ මේ දිවට දැනෙන රස. අපේ හිත ඇල්ලුවොත් අල්ලන්නේ මේ කායට දැනෙන පහස. ඒකට මේ ඇත්ත ස්වභාවයේ විඳ විඳා දවස පුරාවටම අනිත්‍ය ස්වභාවය, දුක් සහගත ස්වභාවය, වෙනස් වෙනවා තමාගේ වසඟේ පවත්වන්න බෑ කියන ස්වභාවයේ විඳ විඳා අපි අල්ලන්නේ පංචකාමයන්. ඊතරම් මේ හිත විසිරෙලා. ආන්ගේ බාහිරට විසිරෙන හිත එක අරමුණකට ගන්න, එක අරමුණක තියාගන්න පුරුදු වෙන්නයි භාවනාව පුරුදු වෙන්නේ. ඒතර මේ නොයේක් අරමුණු වල විසිරෙන හිත එක අරමුණක තියාගන්න පුරුදු වෙන්නයි භාවනාව පුරුදු වෙන්නේ අපි. ඒතර එක අරමුණක තියාගන්න පුරුදු වෙද්දී වාසිය මොකද්ද? එයාගේ හිත සමාධිමත් වෙනකොට ඇත්ත ස්වභාවය මෙයා මේ එදිනෙදා මම මේ විඳින්නේ අනිත්‍ය දෙයක්. එදිනෙදා මම මේ විඳින්නේ දුක් සහගත දෙයක්. එදිනෙදා මම මේ විඳින්නේ මගේ වසඟේ පවත්ව ගන්න බැරි දෙයක් කියන කරුණ පේනවා යාට. ඒකට හේතුව එයාගේ හිත දැන් චංචල නැහැ. දුවන්නේ නැහැ අනිත් කරුණ ඔස්සේ. ඒ නිසා තමයි අපිට භාවනාව අවශ්‍ය වෙන්නේ. දවසක් එක රහත් තෙරණියකගෙන් ගෘහපතියෙක් අහනවා මොකද්ද මේ සමාධිය කියලා කියන්නේ කියලා. එතකොට ඒ රහත් තෙරණිය ප්‍රකාශ කරා කුසල් අරමුණක හිත රැඳී පැවතීම තමයි සමාධිය. කුසල් අරමුණක හිත රැඳී පැවතීම. ඒතර අපි හිතන අරමුණ කුසල් සහගත අරමුණක් වෙන්න ඕනේ. ඒ අරමුණේ හිත සමාධිමත් වීම තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට මේ භාවනාව අපිට අවශ්‍ය වෙන්නේ එහෙනම් මතක තියාගන්න හොඳට මේ දුවන හිත නොයේ අරමුණු ඔස්සේ දුවන හිත එක අරමුණක තියාගන්න පුරුදු වෙන්නයි භාවනාව අවශ්‍ය වෙන්නේ. එතකොට මේ කුසල් අරමුණක අපේ හිත රඳා පවතිනකොට දැන් බුදුරජාන් වහන්සේ වදාලා මෛත්‍රී භාවනාව ගැන කියද්දී මූලික අරමුණක් විදියට මෛත්‍රිය කියන එක හිතේ තියෙනවා. ඒ වගේම යා අපි හිතමු අසුභ භාවනාව මූලික අරමුණක් විදියට අසුභේ හිතේ පවතිනවා. එතකොට මෙයාගේ හිතේ වලකින්නේ මොනවද? අර පංචකාමයන් හරහා දුවන හිත තමයි දැන් මේ එක අරමුණක තියාගෙන ඉන්නේ මෙයා. අර කාම අරමුණු ඔස්සේ දුව තියෙන හිත තමයි මෙයා මෛත්‍රියේ දැන් තියාගෙන ඉන්නේ. ඒ විදිහට පංචකාමයේ ඔස්සේ දුවන හිත තමයි මෙයා දැන් අසුභේ තියාගෙන ඉන්නේ. අසුභ භාවනා මානසිකාරේ. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? අර පංචකාමයන්ට හිත ඇදෙන ගතිය තමයි දැන් මේ නවතින්නේ. පංචකාමයන්ට හිත ඇදෙන ගතිය තමයි දැන් මේ සංවර වෙන්නේ. අජිත කියන තාපසතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාගතුන් වහන්සේ මේ තණ්හා ගඟක් ගලාගෙන යනවා ඇස ඔස්සේ. මේ තණ්හා ගඟක් කියන්නේ තණ්හාව කියන්නේ මේ රූප දකිද්දි තණ්හාව කියන එක ගඟක් වගේ ගලාගෙන එනවා මේ ඇස ඔස්සේ අපේ මනසට. ප්‍රියමනාප සද්ද අහද්දි තණ්හාව ගඟක් වගේ ගලාගෙන එනවා අපේ මේ මනස තුළට කන ඔස්සේ. ප්‍රියමනාප සුවඳ ආග්‍රහණය කරද්දි නාසය ඔස්සේ තණ්හාව ගඟක් වගේ ගලාගෙන එනවා. මේ තණ්හා ගඟ නතර කර සංවර කරගන්නේ කොහොමද? මේ සැඩපහර ගලන එක නතර කරගන්නේ කොහොමද කියලා හෙව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සති තේසං නිවාරණං සිහියෙන් තමයි ඒ තණ්හා ගඟ ගලන එක නතර කරගන්න පුළුවන්. ඒතකොට මේ භාවනා මානසිකාරයක යා මනස පවත්වනවා නම් හිත පවත්වනවා නම් අන්න තණ්හා ගඟ යාගේ ඇස තුලින් එන්නේ නැහැ ඇතුළට. ආරක්ෂකයා ඉන්නවා ඇහි. තණ්හා ගඟ කන තුලින් එන්න විදිහක් නැහැ. සිහිය නැමැති ආරක්ෂකයා ඉන්නවා. නාසය ඔස්සේ එන්න විදිහක් නැහැ. ඒ තණ්හා ගඟට සිහිය නැමැති ආරක්ෂකයා ඉන්නවා. දිව ඔස්සේ කය ඔස්සේ තණ්හාව නැමැති මේ ගඟට එන්න විදිහක් නැහැ. සිහිය නැමැති ආරක්ෂකයා ඉන්නවා. ආන් ඒකට තමයි භාවනාවක් පුරුදු කරගන්නේ.
ඊළඟ කාරණාව බුදුරජාන් වහන්සේ වදාලා ආරද්ධ වීරිය. මොකක්ද ඊළඟ කාරණාව? ආරද්ධ වීරිය. ඒ කියන්නේ මේ කුසල් කරන්න කිරීම පිණිස අරඹන ලද වීරිය. කුසල් පවත්වන්න වීරිය නෙමෙයි මේ කියන්නේ. කුසලයක් කිරීම පිණිස පටන් ගත්ත වීරිය, ආරම්භ කරපු වීරිය. එතකොට පින්වත්නි, ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ වචනේ පාවිච්චි කරන්න හේතුව. අපි කුසලයක් කරන්න පටන් ගන්න වීරිය තියෙන්න ඕනේ. කුසලයේ රඳා පවතින්න වෙනම වීරියක් තියෙන්න ඕනේ. ඒ කුසලයේ පරිපූර්ණ කරගන්න වෙනම වීරියක් තියෙන්න ඕනේ. දැන් හිතන්න ඔබ රැකියාවට ගිහිල්ලා ගෙදර එනවා. ඒ ගෙදර එන්නේ බණක් අහන්න බලාගෙනද? භාවනා කරන්න පොතක් බලාගෙනද බලාපොරොත්තු වෙන්නේ? නෑ, බොහෝ වෙලාවට ඔබ ගෙදර එන්නේ නාලා කාලා නිදා ගන්න. එතකොට ඒ පීඩාව, ඒ වෙහෙස අතරින් මම ටිකක් භාවනා කරන්න ඕනේ කියලා හරි. මම පොතක් බලන්න ඕනේ කියලා හරි. දේශනාවක් අහන්න ඕනේ කියලා හරි. මේ කුසලයක් උපද්දවන්න පටන් ගන්න වීරියක් තියෙන්න ඕනේ නේද? ඒකට තමයි ආරද්ධ වීරිය කියලා කියන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ වදාලා ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය අවබෝධ කරන්නේ ආරද්ධ වීරිය තියෙන කෙනා මිසක්කා කුසීතයා නෙමෙයි. ඒතර කුසීතයි කියලා කියන්නේ, කම්මැලි කියලා කියන්නේ අර රැකියාවට දන් එනකොට කෑව බිව්ව නිදාගත්තා. බලන්න එහෙම කෙනෙක් දැන් අපි හිතමු මේ සතියේ දවස්වල අපි කිව්වොත් හරි කමන්නේ මහන්සි කියලා. සති අන්තේ හෝ නිවාඩුවක් ලැබිච්ච දවසක හෝ කරනවද බණ භාවනාවක්? දේශනාවක් අහනවද? එහෙමත් නැණිනේ. එහෙනම් මේ ආරද්ධ වීරිය කියලා කියන්නේ යම් මොහොතක හරි කුසලයක් කරන්න පටන් ගැනීම. ඒ පටන් ගැනීමට අවශ්‍ය වීරිය. එතකොට දැන් ගිහි ගෙදර ජීවත් වෙන කෙනෙකුට මේ රැකියාවේ වෙහෙස මැද්දේ, දරුවෝන්ගේ මැද්දේ, ඒ කටයුතු මැද්දේ මම භාවනා කරන්න ඕනේ කියලා ඒ කුසලයේ උපද්දවන්න වීරියක් තියෙන්න ඕනේ. මම දේශනාවක් අහන්න ඕනේ කියලා ඒ කුසලයේ උපද්දවන්න වීරියක් ඕනේ. මම පොතක් කියවන්න ඕනේ කියලා ඒ කුසලයේ උපද්දවන්න වීරියක් ඕනේ. ඒකට කියන නම තමයි ආරද්ධ වීරිය. එතකොට එහෙනම් ඔබ හිතන්න ඒ වෙහෙස මැද්දේ, ඒ වගකීම් කටයුතු මැද්දේ මේ විදිහට කුසලයක් උපද්දවන්න නම් එයාගේ හිතේ මොනවද තියෙන්න ඕනේ? අනිවාර්යෙන් එයාගේ හිතේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. මේ සසරේ ස්වභාවය ගැන තේරුමක් තියෙන්න ඕනේ. මේ අපි ඉන්නේ මේ බොහෝම පුංචි පිනකට ලැබිච්ච අවස්ථාවක් මේ කියලා හිතෙන්න ඕනේ. මේ ජීවිතෙන් මේක ගිලිහුණොත් ආපහු මේක ලැබෙන්නේ නැහැ කියලා තේරුමක් එයාට තියෙන්න ඕනේ. මම මේ බාහිර ජීවිතේ මේ රැකිරක්ෂා දරුමල්ලු මේ මොනවා කළත් මේ මොනවාට හොඳින් සැලකුවත් වැඩක් නැහැ. ධර්මයේ පුරුදු කරගත්තේ නැත්නම් ඒක වැඩක් නැහැ කියලා තේරුමක් තියෙන්න ඕනේ. ආන්ගේ තේරුම තියෙන කෙනා තමයි අර වෙහෙස වගකීම් කටයුතු මැද්දේ වුණත් ආරද්ධ වීරිය කරන්න උත්සාහ කරන්නේ. කුසලයක් උපද්දන්න උත්සාහ කරන්නේ. එතකොට බලන්න දැන් මේ බුදුරජාන් වහන්සේ වදාළ නිවන් මඟ පටන් ගත්තේ කොහොමද? ඉස්ලාම් පටන් ගත්තේ ශ්‍රද්ධාවෙන්. භාගතුන් වහන්සේ වදාළ දේ පිළිබඳ විශ්වාස කිරීමෙන් පටන් ගත්තේ. අවබෝධය ගැන ඇති පැහැදීමෙන් පටන් ගත්තේ. සීලය, බහුශ්‍රුත බව, භාවනා කරන්න කරන උත්සාහය. දැන් කියනවා ආරද්ධ වීරිය. අපි ආරද්ධ වීරිය කරන්න ඕනේ කොහොමද? දැන් හිතන්න පුළුවන් ඔබට රැකියාව කරන අතර මේක බැයිද කරන්න? පුළුවන් කරන්න. මොකද අපි ආරද්ධ වීරිය කරන්න ඕනේ උපන් කුසල ධර්මයන් දියුණු කරගන්න. උපන් අකුසල ධර්මයන් දුරු කරන්න. නූපන් කුසල් උපද්දවා ගන්නට. නූපන් අකුසල් නූපදවා ගැනීම පිණිස.
තමයි අපි ආරද්ධ වීරිය කරන්න ඕනේ. එතකොට අකුසල් දුරු කරලා කුසලයක් උපද්දවා ගන්න තමයි මේ ආරද්ධ වීරිය කරන්න ඕනේ. එතකොට එහෙනම් මෙයයි කුසලය මෙයයි අකුසලය කියලා අපි තේරුම් අරගෙන ඉන්න ඕනේ. කුසලයේ තියෙන ආනිශංසත් අකුසලයේ තියෙන භයානකමත් තේරුම් ගන්න ඕනේ. කුසල් දිනු කරගත්තාම මේ සසර ගමනෙන් නිදහස් වෙන බවත් අකුසල් නිසා මේ සසර ගමනේ යන බවත් තේරුම් ගන්න ඕනේ. ඒකිනා මේ ආරද්ධ වීරිය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ගේ හිස ගිනි ගන්න පුළුවන්. තමන් ඇඳගෙන ඉන්න ඇඳුම ගිනි ගන්න පුළුවන්. ඒ වෙලාවට එයා වෙන වැඩක් කරයිද? මට රැකියාවට යන්න ඕනේ කියලා කියයිද ඒ වගේ වෙලාවකට? නෑ. ඒ කෙනා උත්සාහ කරන්නේ අර ඇතිවෙච්ච ගින්න නිවා ගන්න. ඒ වගේ උත්සාහයක්, වීරියක්, සිහියක් තියෙන්න ඕනේ. අකුසල් දුරු කරලා කුසලයක් උපද්දවන්න. කුමක් සඳහාද මේ වගේ වීරියක් තියෙන්න ඕනේ? අකුසල් දුරු කරලා කුසලයක් උපද්දවා ගන්න. ආරද්ධ වීරිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සිහිය. සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න ඕනේ. දැන් බලන්න ආරද්ධ වීරියක් දැන් පුරුදු කරනවා මියා තියෙනවා එයාගේ හිතේ. එතකොට එයාට පුළුවන් සතර සතිපට්ඨානේ සිහිය විසිරෙන්නේ නැති වෙන්න තියාගන්න. ඒ කියන්නේ එයා කායානුපස්සනාවේ හිත පිහිටුවාගෙන ඉන්න පුරුදු වෙනවා. වේදනානුපස්සනාවේ සිත පිහිටුවා ගන්න පුරුදු වෙනවා. චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේ හිත පිහිටුවා ගන්න පුරුදු වෙනවා. දැන් අපි දන්නවා කායානුපස්සනාව කිව්වොත් එහෙම අපි දන්න නොයෙක් භාවනා ක්‍රම තියෙනවා. ආනාපානසති භාවනාව, අසුභ භාවනාව, ඉරියාපත භාවනාව, ධාතු මනසිකාරය, නම සීවතකය මේ වගේ නොයෙක් භාවනා ක්‍රම බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට මේ වදාළ භාවනා ක්‍රම තුල යම්කිසි භාවනා ක්‍රමයක් තුල සිහිය පවත්වා ගන්න උත්සාහ කරනවා. දැන් බලන්න කායගත සතිය ගමු. මේ කාය ගැන සිහිය පවත්වන එක. දැන් අපි උදේ නැගිට වෙලේ ඉඳන් හවස නිදා ගන්න වෙලාව වෙනකන්ම මේ කයනේ පරිහරණය කරන්නේ. මේ කයත් එක්කනේ අපි ඉන්නේ. එතකොට මේ කයට සිහිය පිහිටවා ගන්න උත්සාහ කරනවා. නොයෙක් ක්‍රම තියෙනවා. ඉරියව් වලට සිත පිහිටවා ගන්න පුළුවන්. අපි ඉඳගෙන ඉන්නවා නම් එයා දන්නවා මම මේ ඉඳගෙන ඉන්නේ දැන්. සිහිය පිහිටවා ගන්නවා. ඇවිදින වෙලාවට එයා සිහියෙන් ඇවිදින්නේ. එයා හාන්සිලා නම් ඉන්නේ සිහියෙන්. හිටගෙන ඉන්නවා නම් සිහියෙන් ඉන්නේ. ඕන ඉරියව්වක. එහෙම නැත්නම් අසුභ භාවනා මානසිකාරය පුරුදු වෙනවා. එතකොට එයාගේ හිත කොහෙ ගියත් අර මූලික අරමුණක් විදිහට තියෙන මේ භාවනා මානසිකාරය. එතකොට එයා මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව තුළ සිහිය පිහිටවා ගන්න උත්සාහ කරනකොට එයාගේ හිත රැඳෙන්නේ ඒ සීමාව තුළ. දැන් එතකොට එයාගේ හිතට ඕන විදිහට සෙල්ලම් කරන්න එයා දෙන්නේ නැහැ. එයා සීමාවක් පනවගෙන ඉන්නේ. තේරගාථා කියද්දී ඔබට මතක් වෙන්න ඇති අර සමහර රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා දොර කවුළු 6ක් තියෙන කාමරයක් තියෙනවා. මේ එක වඳුරෙක් ඉන්නවා ඒ හැම කවුළුවෙම ඔළුව දදා අසංවර වෙලා ඉන්නේ. නමුත් මං දැන් ඒ වඳුරට ඕන විදිහට සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. සිහිය නැමැති සංවරය මං දැන් සංවර කරගෙන ඉන්නේ කියලා. ඒතකොට ඒ සිහියෙන් තමයි අර නොයේක් අකුසල් අරමුණු වලට හිත යන්නේ නැති වෙන්න අවශ්‍ය අරමුණක තමන්ට අවශ්‍ය අරමුණක හිත ප්‍රඳාපවත්ව ගන්න පුරුදු වෙන්නේ සිහියෙන්. එතකොට එයාගේ හිතේ නොයේක් අදහස් නැහැ, නොයේක් අරමුණු වලට හිත යන්නේ නැහැ. තමන් පුරුදු කරන අදහසේ තමයි තියෙන්නේ. සිහිය පුරුදු කරනවා. අන්තිම කාරණාව බුදුරජාන් වහන්සේ වදාලා ප්‍රඥාව. දැන් කරුණු කීයක් කිව්වද? ශ්‍රද්ධාව ගැන බුදුරජාන් වහන්සේ වදාලා, සීලය ගැන, බහුශ්‍රුත බව,
භාවනා කරන්න පුරුදු උත්සාහ කරන එක. ආරද්ධ වීරිය, සිහිය, අන්තිම කාරණාව තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව උපදින්න නම් පින්වත්නි අපි එක කරුණක් අනිවාර්යෙන් කරන්න ඕනි. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. භාගතුන් වහන්සේ වදාලා කෙනෙක්ගේ මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන ජීවිතයට බාහිරින් ලැබෙන කරුණු තියෙනවා. ඒ වගේම අභ්‍යන්තරයේ පුරුදු කරගන්න ඕන කරුණු තියෙනවා. බාහිරින් ලැබෙන කරුණු වල තියෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය. අභ්‍යන්තරයේ පුරුදු කරගන්න ඕන කරුණු අතර තියෙනවා යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ කරුණු දෙක අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ යෝනිසෝ මනසිකාරය. ධර්මයට අනුව තමාගේ ජීවිතයෙන් ඒ ධර්මයේ කියන දේ තමාගේ ජීවිතයේ අනුව බලමින්, තමාගේ ජීවිතයේ තුලින් බලමින් කල්පනා කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඒ කරුණ අරගෙන තමන්ගේ ජීවිතය තුළින් ගලපා බැලීම තමයි යෝනිසෝ මනසිකාරය. දැන් අපි ගත්තොත් එහෙම රාගය ගැන. තමන් අපිටම ආසාව ගැන. තමන්ට ආසාව ඇති වෙන්නේ කොයි අවස්ථාවලද කල්පනා කරලා බලනවා. යෝනිසෝ මනසිකාරය අයිති එකක්. ඒ වගේ තැන්වලදී මම කොහොමද කටයුතු කරන්න කියලා කල්පනා කරලා බලනවා. යෝනිසෝ මනසිකාරය අයිති එකක්. ඒ කටයුතු කරන විදිහෙන් කුසල්ද ඇති වෙන්නේ අකුසල්ද කියලා කල්පනා කරලා බලනවා. යෝනිසෝ මනසිකාරය අයිති එකක්. මම එහෙනම් මේ අවස්ථාවේදී ඊළඟට මේ විදිහට කුසල් සහගත විදිහට කටයුතු කරනවා කියලා කල්පනා කරනවා. යෝනිසෝ මනසිකාරය අයිති එකක්. ඒතර මේ ධර්මයේ අරගෙන තමන් තුලින් කල්පනා කරලා බැලුවා. යෝනිසෝ මනසිකාරය. ආන්ගේ යෝනිසෝ මනසිකාරයෙන් තමයි ප්‍රඥාව උපදින්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තොරව ප්‍රඥාව උපදින්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා ලස්සන ගාථා දෙකක්. ඒ තමයි යාව ජීවම්පි චේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති. දුෂ්ප්‍රඥ පෘථග්ජන බාලයෙක් ඉන්නවා. යාව ජීවම්පි චේ බාලෝ. ඒ බාලය, ඒ ශ්‍රුතවත් පෘථග්ජන බාල පුද්ගලයා ජීවිත කාලයේ පුරාවටම පණ්ඩිතං පෛරුපාසති. ප්‍රඥාවන්ත කෙනෙක්ව ඇසුරු කරනවා. දැන් මේ ප්‍රඥාවන්ත කෙනාව ඇසුරු කරේ කවුද? අර දුෂ්ප්‍රඥ බාලයා. ධර්මය අවබෝධ කරනවාද? නසෝ ධම්මං විජානාති. ධර්මයේ දකින්නේ නැහැ. හරියට දබ්බී සූපර සංයතා. හොද්දක දාලා තියෙන හැන්දක් වගේ. ඒ හොද්දේ තියෙන රසය හැන්ද දන්නේ නැහැ. කොච්චර මේ හැන්ද හොද්දේ දාලා තිබ්බත් ඒ හොද්දේ තියෙන රසය මේ හැන්ද දන්නේ නැහැ. බාලය අන්න ඒ වගේ. හැබැයි පඬිත පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා ඊට හාත්පසින් වෙනස්. මොහොත්තම්පි චේ විඤ්ඤෝ. එක සුළු මොහොතකට හෝ ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවා. සුළු මොහොතකට හෝ පණ්ඩිතං පෛරුපාසති. ප්‍රඥාවන්ත කෙනෙක් ඇසුරු කරනවා. දැන් අපි ගත්තොත් සාරිපුත්තයන් වහන්සේ ගිහි කාලේ පොඩි වෙලාවකටනේ අස්සජී මහරහතන් වහන්සේ ඇසුරු කළේ. පේලි 4 ගාථාවේ පේලි 2ක් කියද්දි සෝවාන් වුණා. ඇයි ඒ? ඒකට හේතුව තමයි කිප්පං ධම්මං විජානාති ජීවහාසෝ පරසංයතා. ධර්මයේ ඉක්මනට තේරුම් ගන්නවා, අවබෝධ කරගන්නවා. හරියට හොද්දේ රස දන්න දිව වගේ. එතකොට මෙන්න මේ දිව වගේ ස්වභාවයක් අපේ තුල තියෙන්න ඕනේ. මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ ධර්මයේ රසය අපිට දැනෙන්න ඕනේ. එතකොට තමයි එයා ඒ ධර්මයේ කල්පනා කර මේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගෙන ප්‍රඥාව උපද්දවා ගන්න.
එතකොට එහෙනම් දැන් ඔබට තේරෙනවා ඇති මේ මනුස්ස ලෝකේ ගත්තොත් හැඳිද වැඩි දිවවල් වගේ මිනිසුද වැඩි? හැඳි තමයි වැඩි. සමහරකට කල්යාණ මිත්‍ර පිරිස් ඇසුරු කරනවා. ධර්මයේම කියවනවා සමහරක් වෙලාවට. රසය ගන්නෙ නෑ. අවබෝධය කරා යන්නේ නෑ. බොහොම ස්වල්පයයි මේ දිවක් වගේ ස්වභාවයකින් යුක්ත මිනිස්සු ඉන්නේ. ඒකට හේතුව මේ ධර්මයේ කල්පනා නොකිරීමමයි. ධර්මානුකූලව මේ ධර්මයේ කල්පනා නොකිරීම. දැන් සමහරක් පිරිස් ඉන්නවා ධර්මයේම කියවලා අධර්මයෙන් කල්පනා කරන්නේ. අධර්මානුකූලව කල්පනා කරන්නේ. මේ ධර්මයේ කියවලා. හැබැයි මේ ධර්මයේ කියවලා ධර්මානුකූලවම කෙනෙක් කල්පනා කරනවා නම් යෝනිසෝ මනසිකාරය කරනවා නම් ආන් එයාට ප්‍රඥාව උපද්දවා ගන්න පුළුවන්. ප්‍රඥාවේ ස්වභාවය තමයි මේ ලෝකේ ඇත්ත විනිවිද දකින ස්වභාවය. මේ ලෝකේ පවතින ඇත්ත ස්වභාවය විනිවිද දැකලා මේ බොරුවෙන් හිත නිදහස් කරවන්නේ ප්‍රඥාවෙන්. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය විනිවිද දැකලා මේ කාමයන් පස්සේ යන මේ සිත ඒකෙන් නිදහස් කරවන්නේ ප්‍රඥාවෙන්. මේ ලෝකයේ පවතින දුක් සහගත ස්වභාවය නුවණින් අවබෝධ කරගෙන මේ කාමයන්ගේ පස්සේ යන එකෙන් හිත නිදහස් කරවන්නේ ප්‍රඥාවෙන්. මේ තමාගේ වසඟේ පවත්වන්න බැරි ස්වභාවය අවබෝධයේ පත් කරවලා කාමයන් පස්සේ දුවන එකෙන් හිත නිදහස් කරවන්නේ ප්‍රඥාවෙන්. මේ අකුසල් දුරු කරවන්නේ ප්‍රඥාවෙන්. බුදුරජාන් වහන්සේ වදාලා පඤ්ඤාමේ යුග නංගලං. හරියට ප්‍රඥාව කියලා කියන්නේ නගුල වගේ. මේ පස් කැරිති මුල් ඒ ඔක්කොම විනාශ කරලා කඩලා බිඳලා දානවා වගේ තමයි නගුලෙන්. ප්‍රඥාවෙන් කරන්නේ මේ අකුසල් කඩලා බිඳලා දානවා. ප්‍රඥාවෙන්. ඒකට හේතුව එයා දැන් විනිවිද දකිනවා ඇත්ත ස්වභාවය. මොකක්ද ඇත්ත ස්වභාවය? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එතකොට දැන් මේ අපි කතා කරා කරුණු 7ක්. මේ සත්‍ය ධම්ම කියන සූත්‍රේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණු 7 දේශනා කරනවා මහණෙනි මේ සප්ත ධර්මයන්ගෙන් සමන්විතෝ යම්කිසි කෙනෙක් භික්ෂුවක් හෝ යම්කිසි කෙනෙක් වැඩිකල් නොයාම ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට පෙමින වාසය කරන්නේය. කවුද දැන් මේ ප්‍රකාශය කළේ? බුදුරජාණන් වහන්සේ. එතකොට එහෙනම් අපිටත් ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න කැමැත්තක් තියෙනවා නම් මේ සසර දුකෙන් ඉක්මනට නිදහස් වෙන්න කැමැත්තක් තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? මේ කරුණු 7 මොනවාද? ශ්‍රද්ධාව, සීලය, බහුශ්‍රත බව, භාවනාවේ යෙදෙන ස්වභාවය, ආරද්ධ වීරිය, සිහිය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු 7 පුරුදු කරගන්න ඕනේ. ඉතින් ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාට අප සියලු දෙනාට තථාගතයන් වහන්සේ වදාළ මේ සුන්දර දේශනාවෙන් මේ කරුණු 7 පුරුදු කරගෙන මේ ගෞතම සාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, නිවන් මඟ පුරුදු කරලා නිවන් මඟ සම්පූර්ණ කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දැන් අපි ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරමු. කවුරුත් පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. ඇඟ බොහෝම තද කරගන්න නැතුව බොහොම පහසුවෙන් ඉන්න. ඇස් තද කරලා වහගන්න ඕනේ නැහැ. ඇඟ තද කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් ඉන්න. ඇස් දෙක පියාගෙන දැන් අපි මේ උත්සාහ කරන්නේ මෛත්‍රී සහගත අරමුණු වලට පමණක් අපේ හිත යොමු කරගන්න. එතකොට හිත විසිරුණොත් ඔබ කලබල වෙන්න එපා. ආපහු තමන්ගේ හිත මේ මෛත්‍රී භාවනාවටම යොමු කරන්න.
හොඳට අහගෙන මෛත්‍රී භාවනාව අපි කරමු. මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත්වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත්වෙම්වා මාමෙන්ම මේ නිවසේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මේ නිවසේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත්
ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තයෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ
වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මේ රටේ සිටින
සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම සියලු ලෝකවල සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත
ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම දස දිසාවේම සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ උතුම් සීල භාවනා වැඩසටහන පිණිස වැඩම කොට ආජීව අෂ්ටමක සීලය අප හැමදෙනා සමාදන් කොට උතුම් ධර්මානුශාසනා පවත්වා උතුම් මෙත්සිතෙහි සමාදන් කොට වදාලා අප හැමදෙනාම උන්වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. අද දවසේදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ උදෑසන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදිංචි පින්වත් චාමලී හෙට්ටිආරච්චි මහත්මිය විසින්. ඉතින් අද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත පින්, ධර්ම දාණයෙන් රැස් කරගත්ත පින්, නොයෙක් ආකාරයෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ඇතුළු අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවිවරුන්ගේ ධාර්මික ආශිර්වාද රැකවරණ චාමලී හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද මේ ගෞතම ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. ඒ වගේම මේ චාමලී හෙට්ටිආරච්චි මහත්මිය නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ චාමලී හෙට්ටිආරච්චි මහත්මියට පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානය සඳහා නොයෙක් ආකාරයෙන් අපෝපකාර කර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා. මේ ගෞතම ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. විශේෂයෙන් අපිට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ අති ගෞරවනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන ලෝවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් බලෙන් මේ ගෞතම ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම පූජනීය මහා සංඝරත්නයේ වැඩම කොට සත්‍යන්ත සීල භාවනා වැඩසටහන ආරම්භ කරමින් උතුම් ධර්මානුශාසනාවන් පවත්වා වදාළේ. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් පුණ්‍ය ධර්මය අපේ ලෝකයට
දායාද කරගනු ලැබුවා. ඉතින් මේ මොහොතේ කුදුමහත් පින්කම්හි අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් හුදේවරුවේ මේ පින්කමේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් චාමලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රධානීය පින්වතුන් අපි ඊටාම දයාවෙන් පින්වත් ඔබ හැමදෙනා සමග සේපත් කරගන්නට යෙදෙනවා. ඒ වගේම අද දවස මුළුල්ලේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ මේ සීල භාවනා වැඩසටහන අපි ඔබට සමීප කරනවා. ඉතින් අප සමග නිරන්තරයෙන් රැඳෙන්න කියලා ඊටාම දයාවෙන් ආරාධනා කරන්නේ. දැන් අපි මොහොතකට සම්බන්ධතාව ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු කරන්න සූදානම් වනවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.